නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් පොසොන්පුර පසළොස්වක පොහොය දවස අභිමුවටම අපි පැමිණා හෙට ඒ උතුම් පුර පසළොස්වක පොහොය දවස. ඉතින් මේ සමීපයේ අද දවසෙත් සදහම් සාකච්ඡා සිදු කරන්න අපිට අවස්ථාව දෙනවා. ඉතින් ප්‍රේක්ෂක අවකාශය පුරා ශ්‍රද්ධා රූප ವಾಹಿನಿය, ඒ වගේම අන්තර්ජාල සජීව අවකාශයේත් පින්වන්ත ඔබ හැමදෙනාම අපේක්ෂාවෙන් රැඳෙනවා. ඉතින් එකම අරමුණකින් අපේක්ෂාවකින් රැඳී සිටින පින්වන්ත ඔබට අපි තාම සතුටෙන් සිහිපත් කරනවා අදත් සදහම් සාකච්ඡා පිණිස ගරුතර මහා සංඝරත්නය වැඩමවන්නට යෙදුණා. අප හැමදෙනා කෙරෙහිම අනුකම්පාවෙන්. ඉතින් මේ පින්වන්ත මහා සංඝරත්නය අපි හැමදෙනාම පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද දවසේ සදැහැති දායකත්වයේ පිළිබඳව ජූනි මාස 13 වෙනි දිනට අද දිනට උපන් දිනයේ යෙදෙන ලලිත් සිරිවර්ධන මහත්මයාට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ධර්ම මාර්ගයේ සුවසේ දියුණු කර ගැනීමට ආශිර්වාද කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් ලලිත් සිරිවර්ධන මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත ලලිත් සිරිවර්ධන මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් කැටුව මේ ආසිරිමත් පොසොන් සමයේ පොසොන් පොහොය අභිමුවය දෙන මේ සම්බුදු සිතක ආසිරිය උතුම් සදාම් සාකච්ඡාව පිණිස අපි කාලය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් ඒ උතුම් සම්බුදු සිතක ආසිරිය උතුම් සදාම් සාකච්ඡාව ආරම්භ කරන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෑමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සම්බුදු සිතක ආසිරිය උතුම් සදහම් වැඩසටහනින් බුදුරජාණන් වහන්සේගේ 9 වෙනි තථාගත දසබල ඥානය පිළිබඳව අපි කතා කළේ. උමන්ති තථාගතයන් වහන්සේගේ දිවස් නුවණ පිළිබඳව. ඒතර මේ දිවස් නුවණින් දෙව් මිනිස් ලෝකයාට සත්‍යයක් විවර වෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දිවස් නුවණින් විතරයි ඒ සත්‍යේනු පරම සත්‍ය නිර්මාණය වෙන්නේ. සකස් වෙන්නේ, අවබෝධ වෙන්නේ. මොකද අනිත් උත්තමයන්ට තියෙන දිවස් ඥානෙ අපි දැන් ඊයේ කතා කළා. සීමාව දැක්ක නේද? එක එක්කිනාට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා, සමහරලාට චුත වෙන හැටි පේනවා. නමුත් දැන් මහා කාමවිභංග සූත්‍රෙත් අපි කතා කළේ අර. එහෙමයි. අර දස අකුසල් කරලා වුණ දෙවියන් අතර යනවා. එතකොට එයා දකින්න දස අකුසල් කරලා දෙවියන් අතර යනවා දකින්නවා. ඒතර අන්තිමට එයා දෘෂ්ටියක් වෙනවා මොකද්ද? අකුසල් කරන ඔක්කොම දෙවියන් අතර යනවා. එහෙනම් පින් කළ දෙයක් නැහැ. පුළුවන් තරම් අකුසල් කරපළා. ඒතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ සම්බුදු ඥානයෙන් ඒ දිවසින් දකින්නවා. ඇත්තටම දස අකුසල් කරපු කෙනා දෙවියන් අතරට ගිහපු කතාව හරි. නමුත් එයා දෙවියන් අතරට ගියේ ඔය කියන දස අකුසලේ නිසා නෙමෙයි. අන්තිම කාලේ සම්මා දිට්ඨිය බලවත් සමාදන් වෙලා හිටපු නිසා. එහෙමයි ස්වාමී. නැත්තම් පෙර ජීවිතයක කරපු බලවත් කුසලයක් ඒ වෙලාවේ ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වෙච්ච නිසා එයා සුගතියට ගියා කියලා භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු ඥානෙ සම්බුදු දිවසින් එහෙමයි ස්වාමී. දෙවෙනි ශ්ලෝකයට විවරණකම් කිසි කෙනෙක් දන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා පින්වත්නි එක්කෙනාට පුද්ගලික අත්දැකීම් තියෙන්න පුළුවන්.
ස්වාමීනි අත්දැකීමට ගෝචර වෙනදී යම් සත්‍යයක් වෙන්නත් පුළුවන්. දැන් අර දස අකුසල් කළා සුගතිය ගියපු දැකපු කතාව සත්‍යයක්. නමුත් ඒක පරම සත්‍ය නොවෙන්න පුළුවන්. එහෙමයි. එතනයි අපි හැමතිස්සෙම ඉන්න ඕන. එහේ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය විතරයි පරම සත්‍ය කියන තැන අපි හැමතිස්සෙම ඉන්න ඕන. ඊ දේශනාව මේක බොහොම ලස්සනට අපි පැහැදිලි කරන්න මහන්සි ගත්තා. මොකද මහත්තයා අහන්නේදී ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ ලෝ පහළ වෙලා නැති කල්ලි සම්බුද්ධ ශාසනය ගැන දැනුමක් නැති කාලයක පිනකට හරි මේ දිවස හරි පුබ්බේ නිවාසන සති ඥානෙ හරි කෙනෙකුට පරිපූර්ණ නැතුව මේ විදිහට ඉපදිලා තිබ්බහම ඒකිනුත් මේ ලෝකයේ අඳුරට දාන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒකයි කියන්නේ මේ අඳුරට දාන එක වළක්වන්න බෑ. එහෙමයි. ඒක ලෝක ස්වභාවය. අඳුරට දාන පිරිසක් නිර්මාණය වෙනවා. එහෙමයි. හරි ආශ්චර්යද තථාගත බුදුරජාණන් වහන්සේලා ඉතින් සත්‍ය අවබෝධ කළා කරනවා කියනවා. හැබැයි අර ඊ කරපු දේශනාවේ ලස්සන කරුණු ටිකක් තිබුණා. ශාස්ත්‍රුන් වහන්සේක අවබෝධ කරගන්නවා කියනවා. නමුත් ඒ අවබෝධ කරගත්තු දෙයට ශාස්ත්‍රුන් වහන්සේගේ ඇලීමක් නැහැ කියනවා. විස්මිතයිනේ ඔව් දැන් අපිට මොන හරි දෙයක් දැනගත්තු ගමන් මොකද වෙන්නේ? අපි ඒක නිකන් මොලේ විකල් කරගන්නවා නේ ඒකින්ම. ඉපිලෙන ස්වභාවය. ඉපිලෙලා මොකද වෙන්නේ මේ කාට හරි කියලා දඟලන්නේ නැද්ද අපි නිකන්? එහෙමයි ස්වාමී. ඔව් ඒක දැනගත්තු වෙලාව ඉඳලා දඟල ඉන්න මේ කාටද කියන්නේ කියලා. එහෙමයි. නැද්ද ඒක? බුදුරොන්ට එහෙම නැහැ. සත්‍ය දැනගන්නවා අවශ්‍ය කෙනාට කියනවා. එහෙමයි. අපිට ඉතින් අවශ්‍ය කෙනා නැති කෙනා තේරෙන්නේ නැහැනේ. අන්න ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ. එහෙමයි. සත්‍ය අවබෝධ කළත් ඒ සත්‍ය දේශනා කිරීමත් ඒකත් අවබෝධයේ පිහිටලා දේශනා කරන්නේ. බුද්ධ ශාසනය අසිරිමත්. කුමක් නිසාද? ශාස්ත්‍රඥ වහන්සේ අසිරිමත්. තේරුණා නේද? එහේ. සසුන අසිරිමත් උනේ කුමක් නිසාද? ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය පරිපූර්ණයි. එහෙමයි ස්වාමී. ඒ නිසා සාසුනත් අසිරිමත් වුණා. ඒ දහමත් ස්වාක්ඛාත වුණා. පිරිසත් සුපටිපන්න වුණා. වෙන ශාස්ත්‍රවරයෙක්ගේ ශාසනයමවත් දහමවත් අසිරිමත් වෙන්නේ නැහැ. ඇයි? ශාස්ත්‍රඥ වහන්සේ අපරිපූර්ණයි. එහෙමයි. ඒ සොයා ගැනීම අපරිපූර්ණයි. දැක්ම අපරිපූර්ණයි. අන්තිමට ඒ ඉදිරිපත් කරන මතයත් අවබෝධයත් අපරිපූර්ණයි. ඒ නිසා ඒක අනුගමනය කරන පිරිසත් අපරිපූර්ණයි. එහෙමයි. නැද්ද එහෙම කාරණා? හරි පුදුමයි ඒක. ඊට තියෙනවා දේශනාවේ තියෙන ඔන්න මම මේ කොටස ඉදිරිපත් වෙන්නේ මේ දිවස ඉස්මතු වෙච්ච තැන කතා බහ භාග්‍යතුන් වහන්සේගේ දිවස මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන සොඳුරු කොටස. ඒ දවස්වල මේක මහා සංවේග ජනක කතන්දරයක්. අපගේ සර්වඥයන් වහන්සේ සම්බුදු කිස නිම කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාන කුසිනාරාවට වැඩම කරපු මොහොත. කුසිනාරාව යම් තැනකද මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වනය යම් තැනකද මම එතෙන්ට වැඩම කළා. වැඩමකොට ආනන්දයන් වහන්සේට කියනවා ආනන්දය කුසිනාරා පිම්බීම සිහි වෙන්න ඕන මැවිලා පේන්න ඕනද? සාල රුක්ෂ දෙක අතරේ උතුරට හිස් දාලා ආනන්ද මට ඇඳක් පනවන්ට. කලන්තයි මට ආනන්ද. මං සැතපෙන්න ඕන. එසේ ස්වාමීනි කියලා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීලා සල් රුක් දෙක අතර උතුරට හිස දාලා ඇඳක් පනවනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී පාදයෙන් වම් ශ්‍රී පාදේ මදක් ඈත් කරලා සිහිනුවණින් දකුණු ඇලයෙන් සිංහ සීයාවෙන් ශාස්ත්‍රඥ වහන්සේදා අම්මෝ ඒක තමයි අවසන් සැතපීම. ආයි නැගිටීමක් නැහැ. එහෙමයි. ඊටු සම්පූර්ණ එතකොට මේ දේශනාවන් ඔක්කොම දෙවි මිනිස් ලෝකයට විවර වෙන්නේ සැතපෙන ඉරියව්ව ඉඳගෙන. අම්මෝ ඉසමේ සල්රුක් දෙක නොකල්ලි හටගත් මලින් යුතුව මුළු මනින්ම මල් පිපී පිරී ගියා කියනවා. ඒ මොහොතේ වෙච්ච සිද්ධක් මේක. එහෙමයි. අම්මෝ තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ මල් ගිලිහි තථාගතයන් වහන්සේ සිරුර මත වැටෙනවා කියනවා. මේ සිත් පිට නැති ගස් මල් එහෙමයි.
විසිර වැටේ කියන බොහෝසෙයින් විසිර වැටේ කියන. දිව්‍ය මදාරා මල් අහසින් වැටෙනවා කියන. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය මදාරා මල් තථාගතයන් වහන්සේ සිරුර මත වැටෙනවා කියන. විසිර වැටේ කියන බොහෝසෙයින් විසිර වැටේ කියන. දිව්‍ය සඳුන් කුඩුද අහසින් වැටෙනවා කියන. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය සඳුන් කුඩු තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටේ කියන. විසිර වැටේ කියන. බලන්න දෙවියන්ගේ පූජා උපහාර. බොහෝසෙයින් විසිර වැටේ කියනවා. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර්ය නාදයෝ අහසින් වැයෙනවා කියනවා. එහෙමයි. උපහාර පිණිස. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ අහසේ ඇහෙනවා කියන පවතිනවා කියනවා. එකල්ලි බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ ඇමතුවා. ආනන්දයනි මේ සල්රුක් දෙක නොකල්ලි හටගත් මලින් යුතුව මුළුමනින්ම මල් පිපී පිරී ගියේය. තථාගතයන් වහන්සේට පූජා පිණිස මල් ගිලිහි තථාගතයන් වහන්සේගේ සිරුරට වැටෙනවා කියනවා. විසිර වැටේ කියන බොහෝසෙයින් විසිර වැටේ කියනවා. ඊට පස්සේ කියනවා දිව්‍ය මදාරා මල් අහසින් වැටෙනවා කියන. පූජා පිණිස දිව්‍ය මදාරා මල් තථාගතයන් වහන්සේ සිරුර මත වැටේ කියනවා. ඊට පස්සේ කියනවා දිව්‍ය සඳුන් කුඩු වැටෙනවා කියනවා. ඒ තථාගතයන් වහන්සේගේ සිරුර මත එහෙමයි. බොහෝසෙයින් විසිර වැටේ කියන. තථාගතයන් වහන්සේ පූජා පිණිස දිව්‍ය තූරි නාදය අහසින් වැයි කියනවා. ආනන්දිනි මෙපමණකින් තථාගතේ මේ සත්කාර හෝ නොකරන ලද්දේ කියනවා. ගෞරව නොකරන ලද්දේ බුහුමන් හෝ නොකරන ලද්දේ පිදුන් නොකරන ලද්දේ සැලකීම් නොකරන ලද්දේ ආනන්දේනි. මෙපමණකින්ම. ඒ කියන්නේ මෙපමණකින් මදි කියනවා. මේ පූජා උපහාර මෙපමණකින් මදි කියනවා. එහෙමයි. බලන්න එතකොට ඒක විතරක් කළා කියලා ඉන්නේ තථාගතයන් වහන්සේ. දැක නේද ආශ්චර්යය. නියම ශාස්ත්‍රූත්වය. එහෙයි. දෙව් මිනිස් ලෝකයාට සැබෑ හිතානුකම්පී ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්යය. ආනන්ද යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකේ. ඒතර ඒක එපා කියනව නෙමෙයි. මේ ප්‍රමණකින් සත්කාර කළා නෙවෙයි කියලා කියන්නේ. එහෙමයි. දැන් මේක අද වරදව වටහාගෙන මේක බල්ලත් නෑ මේ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ එපා කිව්වා මේක තමයි කරන්න කිව්වේ කියලා. එහෙම එකක් නෑ මේ දේශනාවේ. එහෙමයි ස්වාමී. මේ ප්‍රමණකින් නෙවෙයි කියන සත්කාර කිරීම සිද්ධ වෙන්නේ. මේ ප්‍රමණකින්ම සත්කාර කළා නෙවෙයි කියන එක. ඒක එපා කියන්නේ නෑ ඒකට. එහෙමයි. ඊළඟට කියන උපාසික භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙනුත් යුතුව සාමීචි ප්‍රතිපදාවෙනුත් යුතුව අනුධම්මචාර්ය වාසය කරවිද ඔහු තථාගතයන්ට පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරයි කියන. අරක එපා කියන්නේ ඒකට ගරහන්නෙත් නෑ. එහෙමයි. දෙකම කියනවා. මේක කරනවා කියනවා. මේක තමයි කියන පරම ප්‍රතිපත්ති පූජාව. ශාසනයේ සෝභමාන වෙන්නේ තනිකරම පරම ප්‍රතිපත්ති පූජාවත් එක්කනේ. එහෙමයි ස්වාමී. ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වෙලා ශ්‍රාවකයෝ ප්‍රතිපත්ති පූජාවෙන් පිදුවේ නැත්තම් රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහනේ. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාවකුත් නැහැ. දෙවෙනි ධර්ම සංගායනාවකුත් ඒ රහතන් වහන්සේලා මූලගත වෙන්නේ. පළවෙනි ධර්ම සංගායනාව කරන්නේ. එහෙනම් එහෙමයි. මේ ධර්ම ධාතුව ගේන කෙනෙක් නැහැ එතකොට. රහතන් වහන්සේලා නිසා තමයි විශේෂයෙන්ම ධර්ම ධාතුව අඛණ්ඩව ගේන්නේ මේක. ඒක කියන්නේ මේක පරම ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරයි ගෞරව කරයි බුහුමන් දක්කයි පුදයි සලකයි එසේ එහි නානන්දෙන් ධම්මවනු ධම්ම ප්‍රතිපදාවෙන් සාමීච ප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරෙමින් වාසය කරන්නෙමුයි ආනන්ද ඔබ හික්මිය යුතුය. ඒක විශේෂයෙන් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් දේශනා කරන්නේ. එහෙමයි. බලන්න මෙතන ප්‍රතිපත්ති පූජා ආමිෂ පූජාවට ගැරහීමක් නැහැ. එහෙම ගරහන්නේ තථාගතයන් හදලා කවදාවත්. තේරුණා නේද? එහෙයි. තථාගතයන් වහන්සේට වඩා ඥානයක් තියෙන විදියක් නැහැ නේ ශ්‍රාවකයන්ට. ඒකට ගරහන්න. ඒක නම් ඒක තියෙන්නේ අසත්පුරුෂකම. මේ සොඳුරු අර්ථයන් අරුබුදකාරීව වටපිටා නිර්මාණය කරගන්න නැතිව පැහැදිලිව වටහා ගන්න ගත්තනම් එහෙමයි. දැන් මේ ඇත්තට මේ අරුබුදේ කියන එක එන්නේ අසත්පුරුෂකම. එහෙමයි. දැක්කනේ අසත්පුරුෂකම මුල් වෙලා නින්දා කළා ඒකිනු කරන හදන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටික. එහෙමයි. ඒවටම හරියන පිරිසක් ඉන්න ඕනේ එතකොට. වඳින්න කැමති නැහැ, පුදන්න කැමති නැති, ගෞරව කරන්න කැමති නැති, සත්කාර කරන්න කැමති නැති අසත්පුරුෂ ප්‍රජාවක් ඉන්නවා.
නැති නෑ. අර ප්‍රජාවට අර කියන කාරණේ ලස්සනට ගැලපිලා යනවා. කරන ප්‍රතිපත්තියකුත් නෑ අන්තිමට. එහෙමයි. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මේ ගුණමකුකම ඒ ඔක්කොම බේරි ඉන්නේ. ස්වාමීනි සාස්ත්‍රුන් වහන්සේ හද මණ්ඩලේ හඳුනා ගන්න පහනක් දල්වන්න මලක් පූජා කරන්න හැකි උපරිමයෙන් කරන්නේ. අනිවාර්යයෙන් සත්පුරුෂිතක ඇති වෙනවනේ. එහෙම. ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවිකයිනේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ එතකොට මේ පූජාව ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ දැක බලා වන්දනා කරමින් කරන්න පුළුවන් එකක් නේ. එහෙමයි ස්වාමීනි. දැන් ආනන්දයන් වහන්සේ ඊට වඩා කාර්යභාරයක් තියෙන බව ශාස්ත්‍රුන් වහන්සේ දකින්න. කොහොමද? පළවෙනි ධර්ම සංගායනාව. එහෙමයි. ඒක බුදුන් ඉතින් දකිනවා. ඒතර ධර්ම සංගායනාවේ ධර්ම ධාතුව සංගායනා කරන්න පුළුවන්කම තියෙන්නේ ආනන්දයන් වහන්සේට. හැබැයි රහත් වෙන්න ඕන. රහතන් වහන්සේලාම ධර්ම සංගායනාව ඉන්නකොටනේ මේ ඊට පස්සේ ඒකෙන් ඒ ලැබෙන ලාභේ පස්චිම ජනතාව සාදු කියලා පිළිගන්නේ. මෙතන හිටියේ රහතන් වහන්සේලා විතරයි කියලා. එහෙමයි ස්වාමීනි. අපි කවදාවත් මේ සංගායනාවෙන් එන දේ අසත්‍යයක් නෙවෙයි මේක පරම සත්‍යයි කියලා සාදුනාද කියලා පිළිගන්න ඕනේ. එහෙමයි. ස්වාමීනි අපි සිරිපාපියම වන්දනා කරන්න වැල නොකැඩී එදා මෙදා තුර ඉතිහාසය පටන්ම ගමන් කරනවා. මහසෑය අසීරිමත් විදිහට වන්දනමාන කරනවා. තව දැන් බිම්බිසාර මහරජතුමන් අනේපිඩු සිරිතුමන් භාග්‍යවතුන් වහන්සේ පිදීම උදෙසා සිදු කළ ආශ්චර්ය අපට සිතා ගන්න බෑ. ඒ ආමිසයත් සොඳුරු කල්යාණ ධර්මයක්ම අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. ඒ ලෞකික සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියකට එනවා කියන්නේ කවදාවත් වෙන්නේ එහෙමයි. නැහැ. ඒකේ වෙන්න හේතු විදියක් නැහැ. ඒක ධර්මතාවයක්. ඒක වෙන්නේ නැති එක. එහෙමයි. ලෞකික සම්මාදිට්ඨියෙන් යුතු මනසක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට ක්‍රමක්‍රමයෙන් ඒක පරිවර්තනය වෙන්නේ. එහෙමයි. ධමකින් ධමයක් නිර්මාණය කරන්නේ. ස්වාමිනේ කල්යාණ ධර්මයේ අපේ පරිද්දෙන් ආමිසෙත් යෙදී වාසය කරලා එහෙම හිත වඩලා කෙනෙකුට හිතෙනවා අනේ මං මේ ගුණ ධර්මයෙන්ුත් භාග්‍යවතුන් වහන්සේට ගුණමලිනුත් පුදන්න ඕන කියලා. මම සිල් සමාදන් වෙන්න ඕනේ. බ්‍රහ්මචාරේ මම අනුගමනය කරන්න. පැවිදි වෙන්න ඕනේ කියලා. ස්වාමිනේ ඒක තෙන්ට එන්නේ එහෙමයි. අර ලෞකික සම්මාදිට්ඨියේ ගුණේ මහිමේ. එහෙමයි. බලමුගේ ලෞකික සම්මාදිට්ඨිය හරියට නැතුව කෙනෙක් සිවුරු දාගත්ත කියලා ධර්මයට කරහනවා. එහෙමයි. අර වගේ මතවාද පළ කරනවා. තේරුණා නේද? ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයක් නැහැ. ඒක හොඳට බලා ගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට දේශනා කරනවා දැන් ආනන්දයන් වහන්සේ දැන් විශේෂයෙන්ම දැන් උතන කියන්නේ ආනන්දයන් වහන්සේනේ. ආනන්දයන් වහන්සේ විශේෂයෙන්ම කියන්නේ හේතුව දැන් ඊතුරු තුන් මාසේ ආනන්දයන් වහන්සේ දිවාරය නොබලා මේ වීරිය වැඩි යුතුයි. ඇයි? පළවෙනි ධර්ම සංගායනාවට ගන්නේ රහතන් වහන්සේලා. ධර්ම ධාතු සංගායනා කළ යුත්තේ ආනන්දයන් වහන්සේ. ඒ නිසා ආනන්දයන් වහන්සේට කරුණ ඉස්මතු කරනවා. ප්‍රතිපත්ති පූජාවට ගැරහීමක් නැහැ. මේ ආමිෂ පූජාවට ගැරහීමක් නැහැ. මොකද ආමිෂ පූජාවෙන් ආනන්දයන් වහන්සේ දැන් අවුරුදු 25 පුරාවට පරම පූජාවන් පවත්වලා ඉවරයි. දැන් කලානේ තනිකරම ආනන්දයන් වහන්සේ අග්‍ර උපස්ථායක. එහෙමයි. ආනන්දයන් වහන්සේ කරපු ඒ උපස්ථානේ අදටවත් කෙනෙක් කරන්න බෑ. ස්වාමීනි අවසරයක් ලැබේවා. තවත් කරුණකින් විමස ගන්න හිතෙනවා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ධාතු තමන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේ බෙදී යන අදිෂ්ඨාන කළ නිසා මේ ඒ නිසාම මේ මහා සෑ රජාණන් වහන්සේලා ලෝකේ පුරාම ඉදි වුණා. ඉතින් ඒ උදෙසා සහභාගී වෙලා ආමිසය සිදු කරගන්න අපට ඕන තරම් අවස්ථා අනිවාර්යෙන් අපගේ සාත්‍රණ ඒක කළ යුතු දෙයක්. එහෙමයි. ඒක මේ දේශනාවේ අන්තිමට හරියට විවර වෙන්න අවස්ථාව උදා වෙයි කාල වෙලාවක් තිබ්බා. අවසරයි සර්. මහත් ඒ කාල වෙලාව හදලා දෙන්න. අවසරයි. මට මේ උපකාර කරන්න ඕන. අවසරයි. මොකද එච්චර දුරට අපිට මේ දේශනාව යන්න දෙන්න පුළුවන්කම දෙන කාල වෙලාව තිබ්බොත් නේ. එහෙමයි. ඊට පස්සේ එතකොට උපවාන ස්වාමීන් වහන්සේ උපවානයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පෙරටුව පවන් සලපින් හිටියා. එතන. දැන් පිරිනුවම් මංචකේ බුදුරජාණන් වහන්සේ උපවානයන් වහන්සේට කියනවා පින්වත් භික්ෂුව උතරින් අයින් වෙන්න. භික්ෂුව මගාව රැඳෙන්න එපා. ආනන්දයන් වහන්සේට මේ සත්‍ය පේන්නේ නෑනේ. ආනන්දයන් වහන්සේට අදහසක් ඇති වුණා අනේ මේ උපවානයන් වහන්සේ බොහෝ කල බුදුරජාණන් වහන්සේ ළඟ හැසිරෙමින් සමීපේ සිටමින් උපස්ථායක භික්ෂුවක් විදිහට අනේ වාසය කළා. එහෙත් අනේ බුදුරජාණන් වහන්සේ මේ අවසාන අවස්ථාවේ භික්ෂුව ඉවත් වෙන්න
අනේ මා ඉදිරියේ නොරැඳෙන්න කියලා බැහැර කරනවනිව. මා ඉදිරියේ නොසිටින්නයි උපවාසයෙන් බැහැර කරනවනිව. අනේ යම් කරුණක් නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂුව ඉවත් වෙන්න මා ඉදිරියේ නොසිටින්නයි උපායනයන් වහන්සේ බැහැර කරන සේක නම් ඒට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කිව්වා. එහෙමයි. අනේ ස්වාමීනි උපායනයන් වහන්සේ බොහෝ කලක් උපස්ථාන කළා. ගෞරවයෙන් රැඳී හිටියා. අනේ මේ ඇයි අවසාන වෙලාවේ මේ අයින් වෙන්න කියන්නේ මොකද්ද කාරණේ කියලා ඇහුවා. අන්න භාග්‍යතුන් වහන්සේ දිවසට නෙමෙයි ටික පේන්නේ. ආනන්දයන් වහන්සේගේ දිවස පිරිසුදු නෑනේ. එහෙමයි. ආනන්දින දසදහසක් ලෝක ධාතුවේ දේවතාවෝ තථාගතයන් වහන්සේගේ අවසන් දර්ශනය දක්නු පිණිස බොහෝ සෙයින් රැස් වෙලා ආනන්ද කිව්වා. ආනන්දයන් වහන්සේගේ නෙතට ඒක පේන්නේ. ඒක ආවරණයයි. බලන්න ආවරණේ සිඳ බිඳ දාලා තියෙනවා තථාගතයන් වහන්සේගේ නෙතේ. දසදහසක් ලෝක ධාතුවේ. කල්පනා කරලා බලන්න. එහෙමයි ස්වාමීනි. ආනන්දේනි කුසිනාරාවේ මල්ල රජුගේ උපවර්තන සල්වනේ යම්තාක් පැතුරුණේ වෙයිද? ආනන්දේනි ඒ හාත්පස 12 යොදුනක් භූමියේ යොදුන් 12ක් එතකොට. අද කුසිනාරාව කොච්චර පුංචි ප්‍රමාණයක් තියෙන්නේ. 12 යොදුන භූමියේ මහේශාක්‍ය දෙවරුන් නොසිතින හිඳි කටු තුඩක් පමණවත් තැබිය හැකි තැනක් නැත්තේ ආනන්ද කිව්වා. ආනන්දේනි දෙවිවරු මහාඬින් දොස් නගති. අහෝ ඒකාන්තෙන් තථාගතයන් වහන්සේගේ දර්ශනය දකුණු පිණිස අපි දුර ඈත ඉඳලා ආවේ. අනේ ඊටමත් කලාතුරකින් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. අනේ අද රාත්‍රී අවසන් යාමේ තථාගතයන් වහන්සේ නිවිල යනවා. අහෝ මේ මහේශාක්‍ය භික්ෂුවකුත් තථාගතයන් වහන්සේට පෙරටුව අනේ තථාගතයන් වහන්සේ ආවරණය කරගෙන ඉන්නව නේද කියලා දෙවිවරු කෑ ගහනවා කියනවා. එහෙමයි. දැන් ඒ සද්දේ ඇහෙන්නෙත් නෑ. ඒක පේන්නෙත් නෑ ආනන්දයන් වහන්සේට. එහෙමයි. දැක්කනේ දැන් ආනන්දයන් වහන්සේට මේ ඇස් දෙකට පේන දෙයකින් තමයි අනුකම්පාව ඉපදුනේ. තථාගතයන් වහන්සේට සම්බුදු නෙතට පේන දෙයකින් අනුකම්පාවක් ඉපදුනා. එක්කෙනෙකුට නේ විශාල පිරිසකට. බලන්නට ඒ වගේ අපිට අපේ ජීවිතේ කොච්චර සිද්ධි වර්ධිනවදනේ. එහෙමයි. ආන් බලන්න. ඊට පස්සේ හරි ආශ්චර්යයි. කියනවා මේ අන්තිම අවස්ථාවේවත් අයියෝ අපිට දකින්න නෑ නිවද කියලා දෙවිවරු හරි කෑ ගහනවා ආනන්ද කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවර අයුරින් දෙවිවරු මෙනෙහි කරනවද කියලා ඇහුවා. එහෙමයි. බලන්න මේ ඒ දිව්‍ය ඇස තථාගත බලයක් විතර පිහිටලා නැද්ද? දැන් මේ පිරිනිවන් මංචකේ. ස්වාමීනි කොතරම් පරිපූර්ණ සාත්‍ෘත්වයක් හරිම සැදෙන. ආශ්චර්යයි. එහෙයි. පිරිනිවන් මංචකේ සැතපෙලින් ඉරියව්වේ. එහෙමයි. ඒ ඥානෙ ඉපදලා තියෙන්නේ. ආනන්දේන අහසේ පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔහු කෙස් වැටි මුදා හඬා වැටෙත් කියනවා. දෑත උඩට ඔසවා හඬා වැටෙත් සිඳී වැටෙනු ඇත කියනවා. වැටි එහා මෙහා පෙරලි සිටී කියනවා. ඔහු ඊතා ඉක්මනින් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානාසේක. අහෝ ඊතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක. අහෝ මහා කරුණාවෙන් ලෝ බැලූ එකම ඇස. ඊතා ඉක්මනින් නොපෙනී යනසේක කියලා දිවුරු අඬා වැටෙනවා කියනවා. එහෙමයි. මේ පේන්නේ කාටවත්. එහෙයි බුදු ස්වාමීනි. නෙතටයි පේන්නේ. ආනන්දේනි පෘථිවි සංඥා ඇති දේවතාවෝ. අපි මේ භූමාට දෙවිවරු කියලා කියන්නේ තමයි මේ පිරිස මේ. කෙස් වැටි මුදා හඬා වැටිත්. දෑත උඩට ඔසවා හඬා වැටිත්. සමහර කට්ටිය අර තල් ගහේ කරඩේ කරනවා වගේ කඩම් වැටෙනවා කියන බිම. පෙරලි යනවා කියනවා. අහෝ ඊතා ඉක්මනින් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානාසේක. අහෝ ඊතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක. අහෝ මහා කරුණාවෙන් ලෝ බැලූ එකම ඇස අනේ ඉක්මනින් නොපෙනී යනු ඇත කියලා අඬා වැටෙනවා කියනවා. අම්මෝ ඒ වෙනකොට කුසිනාරා පිම්බීම කෙසේ තියෙන්නේ නැද්ද පින්වත්නි. එහෙමයි. හිතා ගන්න බෑ. ඊ බලන්න දැන් එහිම ලෝකේ අඬා වැටෙන ලෝකේ තථාගතයන් වහන්සේ නිකලෙස් සිටින් දසබල ඥානයන්ගෙන් ඒ වෙලාවේ දෙව් මිනිස් ලෝකයට දහමක් විවර කළා. යම් මේ දේවතාව විතරාගී වෙද්ද සිහි නුවණින් යුක්තව හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයි. මේ නිත්‍ය දෙයක් නම් කෙසේ ලබන්නටද කියලා සංවේග ජනකව ශාස්ත්‍රුන් වහන්සේ දිහා ඇසිපිය නොහිලා බලා සිටී කියන.
දෑත් එහෙමයි. එක් කරගෙන වන්දනා කරගෙන බලා සිටී කියන. ස්වාමීනි මීට කලින් ඊට පස්සේ දැන් ආනන්දයන් වහන්සේකට ඊට පස්සේ කතාව අහලා ආනන්දයන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මීට කලින් වස් එළඹ සිටි භික්ෂූන් පවාරණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ බැහැ දකින්න ඒ දිසාවලින් පැමිණේ කියනවා. එකල්ලි අපි මේ මනෝභාවනීය භික්ෂු සංඝයාගේ දැක්මට ඇසුරු කිරීමට අපි ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා කියනවා. කියන්නේ ආනන්දයන් වහන්සේ ගාවට නෙන්නේ කට්ටිය. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ ගාවට එක් කරගෙන යනවා. අනේ ඒ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ වැෑමෙන් මනෝභාවනීය භික්ෂූන්ගේ දර්ශනේ අනේ අපි නොලබන්නෙමු. ඇසුරත් අනේ නොලබන්නෙමු. ඇයි එන්නේ නැහැ නේද? ඒ භාග්‍යතුන් වහන්සේ පිරුණම් පාලන්නේ. එහෙමයි. අනේ අපිට මේ මනෝභාවනීය භික්ෂුන් වහන්සේ දකින්න ලැබෙවි කිව්වා. ආනන්දේනි තව ලස්සන සුන්දර කාරණාවක් වුණ බලන්න ඉස්මතු කරනවා. ආමිස පූජාවේ ආශ්චර්යය. ආනන්දේනි සදහැවත් කුල පුත්‍රයෙක් විසින් දැක්ක යුතු. සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ. ඒ කවර සතර ස්ථානයක්ද? තථාගතයන් වහන්සේ උපන් සේකයි ආනන්දේනි සදහැවත් කුල පුත්‍රයෙක් විසින් දැක්ව යුතු සංවේගයට පත් යුතු ස්ථානයක් ඇත්තේ. කොහෙද? ලුම්බිනි පිම්බිම. දකින්න යන්න. කෙසේද යන්න ඕන? අනේ භාග්‍යවත් වූ අරහත් වූ දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාවෙන් පහළ වෙච්ච එකම ඇස එකම ශාස්ත්‍රුන් වහන්සේ අනේ එකම මහෝත්තමයා අනේ මේ ස්ථානයේ නේද ඉපදුනේ තුසිත දෙව්ලොවෙන් චුත වී දෙව් බඹුන්ගේ ආරාධනාව මත දෙව් මිනිස් ලෝකයානේ සසර දුකින් ඈතර කරවන ස්වාක්ඛාත සම්දිට්ඨික දහම දෙව් මිනිස් ලෝකයට දෙන්න. අනේ දෙව්ලොවින් අනේ මනුලොවට එන පායි ස්පර්ශ කරපු තැන මෙතන නේද? එහෙමයි ස්වාමීනි. කියලා සාදුකාර දිදී සංවේගයට පත්වෙමින් වන්දනා කළ යුතු තැනක් තියෙනවා කියනවා. දැකබලා වන්දනා කළ යුතු තැනක් තියෙනවා කියනවා. ඒ තමයි කියන පළවෙනි ස්ථානේ. එහෙමයි. ඉගෙන මනෝභාවනීය භික්ෂුන් වහන්සේලාට එතකොට ඒ ස්ථානෙ මුණ ගැහෙන්න පුළුවන්. සාතුන් වහන්සේ. අන්න. එහෙයි. දැන් ආනන්දයන් වහන්සේට කියන්නේ එතකොට දැන් මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ නේද දැන්? එහෙමයි වෙනද ස්වාමීනි. ඉන්නේ ආනන්දයන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේ ගාවට. ඉතින් දැන් ආනන්දයන් වහන්සේ මොකද කියන්නේ? එහෙනම් ඒ ස්ථානේ හිටියොත් දැන් මේ කාරණේ විතර භික්ෂුන් වහන්සේලා දේශනා කළාට පස්සේ මොකද වෙන්නේ? භික්ෂුන් වහන්සේලාත් දැන් ඒ ස්ථානෙට යනවා. කොතනද යන්නේ? ලුම්බිනි. ලුම්බිනියට යනවා. ඒතර ආනන්දයන් වහන්සේලා කියන්නේ කොහොමද? ආයෙනම් මෙතන මේ මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා ඔබට මුණ ගැහේ කොහෙද? ලුම්බිනියේ. ලුම්බිනියේදී. ඇත්තනේ නේද? දැන් අපි මේ වගේ පූජනීය ස්ථානයකට ගියාට පස්සේ කී දෙනෙක් අපිට දකින්න ලැබෙනවද? ලංකාවේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි. අම්මෝ විවිධ රටවල් වල ඉන්න භික්ෂුන් වහන්සේලා අපිට මුණ ගැස්සෙන තැනක් තමයි කොහෙද? ලුම්බිනි පිම්බිම. එහෙමයි. ඇයි ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ පායි ස්පර්ශ කරපු තැන මෙලොවට බිහි වුණු තැන දකින්න ආපු මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන තැනක් එතන. ඊළඟ දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි ආනන්ද තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළසේකයි ආනන්දේනි සදහෙවත් කුල පුත්‍රයෙකු විසින් දැක්ක යුතු සංවේගයට පත් යුතු ස්ථානයක් ඇත්තේ කොහිද? අන්න මේ භාග්‍යතුන් වහන්සේ සම්බුදු බවට පත් වුණු ගයාව. ගයා පිම්බිමේ ඉන්නකොට කොතරම්නම් ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරන්න පුළුවන්ද? කොතරම්නම් මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා දැක් ගන්න ලැබෙනවද? එහෙමයි. ඒ දෙවනි ස්ථානයයි කියනවා. ආනන්දේනි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය ආනන්දේනි. සදහෙවත් කුල පුත්‍රයෙක් විසින් දැක්ක යුතු සංවේගයට පත් යුතු ස්ථානයක් ඇත්තේ කොහෙද? බරණැස. අම්මෝ මේ භූමි මතක් වෙනවා කියද්දී පුදුම ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. මේ භූමිය වල අදටත් තියෙන සුන්දරත්වය හිතා ගන්න බෑ ඒක. පුදුමාකාර අමුතු සුන්දරත්වයක් තියෙනවා. ආනුභාවය. ආනුභාවය. එහෙයි ස්වාමීනි. සමහර ටික පැත්තකින් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවය අනිත් පැත්තෙන් සමහර දෙවිවරු. මේ පුද භූමි වන්දනා කරමින් සමහරට ඇති. එහෙමයි. හරිම සොඳුරුයි.
ඊළඟට දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිමම් පෑසීක ආනන්දේනි සදහැවත් කුල පුත්‍රයෙක් විසින් දැක්ක යුතු සංවේගයට පත් යුතු ස්ථානයක් ඇත්තේ කොහේද? ඒ තමයි කුසිනාරා පිම්බිම. ආනන්දේනි මේ වනාහි සදහැවත් කුල පුත්‍රයෙක් විසින් දැක්ක යුතු සංවේගයට පත් යුතු සතර ස්ථානයෝය. ඒ නිසා ආනන්දේනි සදහැවත් භික්ෂු භික්ෂුණී උපාසකවරු උපාසිකාවෝ තථාගතයන් වහන්සේ මේ ස්ථානයේ උපන්සේකයි. තථාගතයන් වහන්සේ මේ ස්ථානයේ අනුත්තර වූ සම්බුදු බව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළසේකයි. තථාගතයන් වහන්සේ මේ ස්ථානයේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනසේකයි. තථාගතයන් වහන්සේ මේ ස්ථානයේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේකයි කියා පැමිණෙද්ද. ඒ විතරක් නෙමෙයි පහන් සිතින් වන්දනා කරද්ද සැදැහැ සිතින් හැබැයි. එහෙමයි ස්වාමීන්. සාරි කඩවල් ගැන හිත හිතා මම නම් කියන්නේ මේ වගේ වන්දනා ගමනක් කවදාවත් ඒ වගේ අපේක්ෂාවක යන්න හොඳ නැහැ. කවදාවත් යන්න හොඳ නැහැ. ස්වාමිනේ ලෞතර සාන්තිනායකයන්න් වහන්සේ බලන්නකො අපි කොච්චර සමහරලාට ඒ වගේ ස්ථානයකට යන්න කොච්චර සමහරලාට වියදම් කරනවද අපි. එහෙමයි. ලංකාවේ කෙනෙක් නම් ඒ වගේ ස්ථානයකට යන්න කොච්චර සමහරලාට ඒ වියදම් කරගන්න කී කාලයක් එකතු කරනවද? එකතු කිරීම පවා සදහැ සිතින් හිත හිතා වඳිමින් පුදමින් සිහි කරමින් කරන්න ඕන. එහෙම කළා යන ගමන තවත් මහත්ඵලයි. එහෙමයි. කැටයක් තියාගෙන යන්න ඕන ගමනක්. ඒක එකතු කර කර අවුරුදු ගාණක් එකතු කරන්න ඕන. මේ වෙලාව එකතු කරන්න ඕන. අනේ භාග්‍යතුන් වහන්සේ උපන් ස්ථානය අනේ මට දකින්න. අනේ භාග්‍යතුන් වහන්සේ සම්බුදු බවට පත්ුනේ පුතුම් පුණ්‍ය භූමිය අනේ මට දැක බලා වන්දනා කරගන්න. එහෙමයි ස්වාමීන්. අනේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි දහම්සක ප්‍රවර්තනය කළ අනේ සොඳුරු පිම්බිම දැක බලා මට වන්දනා කරගන්න. අනේ භාග්‍යතුන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පා වදාළ අනේ පිම්බිම දකිමින් අනේ මට පිම් පුරන්න. එහෙමයි. අනේ මේක හේතු වේවා කියලා හිත හිතා එකතු කළා. කෙනෙක් දඹදිව ගියොත් එයා ඒතර අවුරුදු ගාණක් පින් පුරලා. ස්වාමීනි හරිය සොඳුරු පණිවිඩයක්. ඔව් සොඳුරු පණිවිඩයක්. අවසරයි. මම කියන්නේ ගිහිල්ලා කිසි කඩේකට යන අපේක්ෂාවක් තියාගන්න එපා. මං හිතනවා එහෙම යන ගමන් වල නොදෙනව නම් තවත් හොඳයි කියලා හිතනවා මේ අවස්ථාව. එහෙයි. ඒ සොඳුරු කාලේ මං නම් හිතන සිල් පුරමින් ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කර කර ඉන්න තියෙනවා නම් කොච්චර ලාභයක්ද. මං කියන්නේ කඩේකට යන මොහොත පවා අර පුණ්‍ය භූමියට වෙලා කොහේ හරි තැනක අයිනකින් වාඩි වෙලා බුදු ගුණයක් හරි හිත හිතා එහෙමයි. දැක බලා හිත හිතා වැඳ වැඳ හිටියත් ඒ ගිහින් ගමන ශ්‍රේෂ්ඨයි. අපි සංසාරේ කඩවල වල කොච්චර ගිහින් තියෙනවද? එහෙමයි ස්වාමී. කොච්චර බඩමුට්ටු නම් අපි සංසාරේ කොච්චර අරගෙන නැද්ද? මේ වගේ දෙයක් තමයි අපි කරගෙන නැත්තේ සංසාරේ. ඒ නිසා මේ වගේ උතුම් ගමනක අර වගේ කිසි දෙයක් අරමුණු වෙන්නේ නැත්තම් මහා ලාභයක්. මහා ලාභයක් ඒක. ඉතින් මේ උදාර අවස්ථාව උදාර සිතින් ඇති කරගන්න ඔබට වාසනාව උදා වේවා. එහෙමයි. හරි පුදුමයි. ඒ විතරක් නෙවෙයි ආනන්දනි යම් කිසි කෙනෙක් ඒ චෛත්‍ය වන්දනා චාරිකාවේ සදහැ සිතින් යෙදී සිටිද්දී පහන් සිතින් කලුරිය කරන්නා හුද ඒ සියල්ලෝම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙවි ලෝකෙ උපදින්නාහුය. ඒ නිසා බලන්න එතකොට සමහර කට්ටිය මේ වැහුවට පස්සේ සමහර මිනිස්සු ඉන්දියාවට ගිහින් මැරෙන්න කල්පනා කරනවා. මෝඩකම. එහෙමයි. මෝඩකම ඒවා. දැන් සමහර කට්ටිය මහා අසනීප තියාගෙන එහෙනම් මං එහෙදි මැරුණක් කමන්නේ නැහැ කියලා ඔන්න හොර රහසේ කිසි දෙයක් කියන්නේ නැතුව ඒ වගේ ගමන් වලට යනවා. බලන්න ඊට පස්සේ කරගන්න පව ඊට පස්සේ. දැන් ලංකාවේ තැන අහිංසක මිනිස්සුනේ. අර බුද්ධානුස්සති අරමුණ මොකද වෙන්නේ මිනිස්සෙක් බැහැර කරනවා ඊට පස්සේ. මගදී අසනීප. මම ඕනේ හදිස්සියෙන් හිතනවා දැන් මගදී අසනීප වුණා කියලා. සමහරවිට යන සේවක මණ්ඩලේ පවා සමහරට සුළු මොහොතක් පින් කරගන්න මොහොතක් වෙන්න පුළුවන් සමහරට. අර මිනිස්සුගේ මානසිකාරය මොකද වෙන්නේ නැති වෙලා යනවා. ඊට පස්සේ ගියපු හිතවත් අයගේ මානසිකාරය මොකද වෙන්නේ නැත්තර නැති කළා දාන. තව විශාල පිරිසක පුණ්‍ය සිතිවිලි අහිමි කරනවා
අර වගේ මෝඩ එක්කෙනෙක් නිසා. පවකුත් රැස් කරගන්නවා ඊට පස්සේ. ඇයි කපටිකමනේ මුලින් ඉඳලම තියෙන්නේ. ඒ වගේ කපටිකම් කරලා පව් කරගන්න එපා පින්වත්නි. මොකද මේ කපටිකම නිසා විශාල පවක් රැස් කරනවා. ඒ කපටිකමේ ඉඳලාම එතකොට දැන් කපටිකමත් එක්කම එතකොට රැස් වෙන්නේ පිනක්ද පවක්? පවක් නේ රැස් වෙන්නේ. ඊට පස්සේ ගියපු වෙලාවේ ඉඳලා ඊට පස්සේ දැන් මෙයා බලාපොරොත්තු වෙමින් ඉන්නේ අරක ඊට පස්සේ අර දැන් හිතන පොඩි අසනීපයක් වුණා කියලා. මෙයාගෙන අවධානය යොමු කරන අරගොල්ලන්ගේ බුද්ධානුස්සතිය අරමුණට මොකද දෙන්නේ? හානියක් කළේ එතකොට. එහෙමයි. අර බුද්ධානුස්සතිය අරමුණට කරපු හානිය ලංකාවේ ඉඳලා ප්ලෑන් කරපු එක නෙවෙයි එතකොට. ලංකාවේ ඉඳලා ප්ලෑන් කරපු එක. එහෙමයි. කවදාවත් මේ පාපෙට කරගන්න එපා. ස්වාමීන් එහෙම පින්කමෙහි නිරත වෙනකොට ඒ අනිත් පිරිස කෙරෙහිත් කරුණා මුදිතා හිතක් ඒක නෙන්න. එහෙමයි. ඒ අනිත් අයගේ බුද්ධානුස්සතිය අරමුණ ඒ විශාල මුදලක් වියදම් කරන් ගිහිල්ලා එයාගේ හිතවල තියෙන බුද්ධානුස්සතිය නැති කිරීමක්නේ කරන්නේ අර. පටු සිටි මෝඩ සිටි එහෙම නේද? එහෙමයි. ඒ මෝඩකම් නම් කවදාවත් කරන්න එපා. හිතන්න නේ මං ගෙදර ඉඳන් අනුමෝදන් වෙනවා. ඒතර බලන්න යන කට්ටිය සැනසෙල්ල යන්නේ. ඒතර ඒ අයිට පිනක් කරගන්න උපකාර කළා වෙනවා සදහැවිති. එහෙමයි. කොච්චර පැති තියනවද හිතනවන. නැද්ද? එහෙමයි. කොච්චර පැති තියනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීන් තථාගතයන් වහන්සේගේ ශාරීරිය පිළිබඳ කෙසේ පිළිපැදියොත්ද? ආනන්දිනේ ඔබ තථාගතයන් වහන්සේගේ ශරීරයට පූජා පැවැත්වීම පිණිස යෙදී ඔබ නොසිටින්න ආනන්ද. ආනන්දයන් වහන්සේ විතරයි කියන්නේ. ඒ ආනන්දයන් වහන්සේ දැන් අවුරුදු 25ක් මුළුල්ලේ පූජා පවත්වලානේ. ඒ පින කරගන්න ඊට පස්සේ කාටද දෙන්නේ අවස්ථාව? ඒක ගිහියට දෙන්න කියන අවස්ථාව. එහෙමයි. ඒතර එතන කියන්නේ ආනන්දයන් වහන්සේට මේ පූජා පවත්වලා එතන එපා කියලා එපා කියන අර්ථය නෙමෙයි මේ දෙන්නේ. ඔබ එතන නොසිටින්න ආනන්දේනි ඔබ තම යහපත වන නිවන අවබෝධ කරගන්න පිණිස දැඩිව වෑයම් කරන්න. මේක ආනන්දයන් වහන්සේට කියන කාරණාව. එතන මේක අනිත් භික්ෂුන් වහන්සේලටත් එපා කියන්නේ. මෙතන කියන්නේ ආනන්දයන් වහන්සේට. ඇයි තථාගත බුදුනතින් විතරයි දකින්නේ. ආනන්දයන් වහන්සේට ඊට වඩා ලොකු කාර්යභාරයක් තියෙනවා තව. එහෙමයි. ඒක ආනන්දයන් වහන්සේට විතරයි කියන්නේ. කුමක් නිසාද? ආනන්දයන් වහන්සේ දිවි පුදාගෙන අවුරුදු 25ක් පුරාවට තථාගතයන් වහන්සේට හෙවණැල්ලක් පාසා සිටීමේ මේ පූජා පැවැත්වුවා. ජීවමානව සිටින්නේ. අයි සිරුරකට පූජා පවත්වන්න ඕනේ නැහැ ආනන්දයන් වහන්සේ. ජීවමානව ඉඳි පූජා පවත්වලා ඉවරයි. ඊට පස්සේ ඒ කාර්යභාරයෙන් පස්සේ ආනන්දයන් වහන්සේට තියෙන කාර්යයක් ඊට වඩා ලොකු දෙයක්. මොකද්ද? 3 මාසිකෙන් එළඹෙන පළවෙනි ධර්ම සංගායනාව පිරිසිදු කරන්න ඕන ධර්ම භාණ්ඩාගාරය තියෙන කොතනද? එහෙමයි. ආනන්දයන් වහන්සේගේ සිතේ තියෙන්නේ. ඒ ධර්ම භාණ්ඩාකාර දෙවිනිස් ලෝකයට දෙන අවස්ථාවක් උදාගෙන. ඒකට ආනන්දයන් වහන්සේ සූදානම් කරනවා. ඒකයි කියන්නේ ඔබ ඒ නිසා මේ නිවන අවබෝධ කරන වෑයම් කරන්න කියනවා. තම යහපත නිවන අවබෝධයේදී වාසය කරන්න. මේකත් වර්ධව වටහාගෙන අසත්පුරුෂ කියමන් කියවන කට්ටිය. බලන්න තමන්ගේ අසත්පුරුෂ අදහස ලෝකයාට කියන්න බුද්ධ දේශනාවත් පාවිච්චි කරනවා. නුවණැති මිනිස්සෙන් නම් ඔලුවට ගනියෝක. එහෙමයි. තම යහපතට නිවන් අවබෝධ කරන වස් අප්‍රමාදීව කෙලෙස් තවන විරයතිව කාය ජීවිත දෙකේ ආශා රහිතව වාසය කරන්න. ආනන්දීනි තථාගතයන් කෙරෙහි බලවත් පැහැදීමේ යුතු ශාස්ත්‍රීය පඬිතුයෝ ඉන්නවා. බ්‍රාහ්මණ පඬිතුවරු ඉන්නවා. ගෘහපතිවරු පඬිතුවරු ඉන්නවා. ඔවුන් තථාගතයන් වහන්සේගේ ශරීරයට පූජා කරන්නා වූය පවත්වන්නා. ඒ අතරේ අවස්ථාව උදා කරන්න කියනවා. එහෙමයි. ස්වාමිනී ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳ කෙසේ පිළිපැදිය යුත්තේද කියලා. දැන් බලන්න ඒකනේ දැන් අපේ ධාතු වන්දනාවේ වුණත් සම්පූර්ණ ගිහි ජනතාවට තමයි වැඩිපුර අවස්ථාව සැලසුවේ. එහෙමයි ගිහි ස්වාමීනි. ජනතාවට. දැන් ඒතකොට ලොකු සංස් මතක් කරලා තිබුණා ඒ නිසා සංඝයාට උනොත් අපේ අසපුල සංඝයාට උනොත් පිටින් පිට ඉන්න එපා. මොකද ගිහි ජනතාවට තියෙන අවස්ථාව නැති වෙන නිසා. අන්තිම දවසේ තමයි ලොකු සංස් නිසා සංඝයාට අවස්ථාව වැඩිපුර යොමු කළා දුන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමිනී ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ ශාරීරිය පිළිබඳ කෙසේ පිළිපැදියුද්ද කියලා ඇහුවා. ආනන්දීනි සක්විත රජුගේ සිරුර පිළිබඳ පිළිපැදිය යුත්තේ යම්සේද තථාගතයන් වහන්සේගේ සිරුරට එසේ පිළිපැදිය යුතුයි කියනවා. ස්වාමිනී සක්විත රජුගේ සිරුරට කෙසේ පිළිපැදිය යුත්තේද? ආනන්දීනි සක්විත රජුගේ සිරුර අලුත් වස්ත්‍රයෙන් වෙලති කියනවා. හරි පුදුමයි. එතකොට බුදුන් දැන් බුදු කෙනෙක්ගේ ශරීරය සක්විත රජුන් වහන්සේගේ ශරීරය
ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? අලුත් වස්ත්‍රයකින් සම්පූර්ණ වෙලන්න ඕන කියලා. එහෙමයි. අලුත් වස්ත්‍රයෙන් වෙලා මැනවින් පොලාගත් කපු වලින් කපු පුළුන් වලින් ආයෙත් පොලන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. මැනවින් පොලාගත් කපු පුළුන් වලින් වෙලා ආපහුත් අලුත් වස්ත්‍රයෙන් වෙලනවා කියනවා. ඒ විතරක් නෙවෙයි මේ මෙන්න මේ ආකාරයට ආනන්ද සක්විති රජුගේ සිරුර වස්ත්‍ර යුගල් 500කින් වෙලා සුවඳ තෙල් ඒතකොට අන්තිම වෙනකොට මොකද වෙන්න ඕන? වස්ත්‍ර යුගල් කීයක් වෙන්න ඕනද? 500. 500ක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. වස්ත්‍රයකින් වෙලනවා මේ පෙළු පුළුන් වලින් වෙලනවා. ආයෙත් වස්ත්‍රයකින් වෙලනවා. මේ විදිහට වස්ත්‍ර යුගල් කීයද? 500ක්. මේ උපායෙන් සක්විති රජුගේ සිරුර වස්ත්‍ර යුගල් 500කින් වෙලා සුවඳ තෙල් දැමු. රන් දෙනක බහ. එතකොට රන් දෙනේ මොනවද තියෙනවද? තෙල්. එහෙමයි. එතකොට සිරුර කොහෙද දැන් තැම්පත් කරන්නේ? රන් දෙනේ. කියනවා රන් පියනකින් වසා සියලු සුවඳ දරින් චිතකයක් කොට. එතකොට සම්පූර්ණ මොකද වෙන්න ඕන? සුවඳ දර. සක්විති රජුගේ සිරුර ආදාහනය කරති කියන. සක්විති රජුගේ සිරුර කෙරෙහි ඔය විදිහට පිළිපදිනවා කියනවා. ඒතර තථාගතයන් වහන්සේ ශරීරෙත් කොහොමද? ඒ ආකාරයට තමයි පිළිපදින්න ඕන. එහෙමයි. ආනන්දින සක්විති රජුගේ සිරුර කෙරෙහි යම්සේ දැන් බලන්න තමන් වහන්සේගේ ශරීරෙත් ඒ විදිහට පිළිපදින්න කියලා කියන්න කොච්චර එක සිංහනාදයක්ද ඒක. එහෙමයි ස්වාමීනි. ඇයි ඒ තථාගත ශරීරයට ඒ අයුරින් පිළිපැදීම දෙව් මිනිස් ලෝකයට කොතරම් යහපත පිණිස පවතිනවාද කියලා දන්නේ බුදු කෙනෙක් විතරයි. එහෙමයි. තේරුණා නේද? ඒ කියන්නේ ඒ තරම් අසංකේය කල්ප ගණනක් සතරි සම්බුද්ධත්වයක් වෙනුවෙන් දෙව් මිනිස් ලෝකයාගේ දුක්ගිනි නිවීම වෙනුවෙන් කැප වෙන උත්තමයේ අම්මෝ මේ ලෝකේ නෑ. ස්වාමිනේ කවරන්දමින්නම් අපිට පූජාවන් ප්‍රමාණ කළ හැකි වන්නේද? කෙසේ ප්‍රමාණ කරන්නද? එහෙමයි ස්වාමී. මෙසේ කරන්න කියලා බුදු කෙනෙක්ගේ බුදුමවින් තියෙන්නේ. තියෙද්දිත් එතකොට මේ බුදු කෙනෙකුට මන්දිරයක් හැදුනොත් මේකට නිඳා කරන්න කොච්චර පිරිසක් ඉන්නවද? එහෙමයි. ඒ නිසා මන්දිරයේ දිහා නෙමෙයි බලන්න ඕන. මේ මන්දිරයෙන් තථාගතයන් වහන්සේ පිදුමානිවද කියලා හිතන්න ඕන. අනුමෝදන් වෙන කාරණාව. එහෙමයි ස්වාමී. අද බලන්න මේ අන්ධපාල පවිටු මනසින් යුතු පටු මනසින් යුතු මේ දුෂ්ට සිත්තල එහෙම දෙයක් හිතලා පහන් කරගන්නවත් අවස්ථාවක් නැහැ. තමන්ගේත් හිත වනසගෙන අනිත් දෙව් මිනිස් ලෝකයාගේ හිස්ස තම වනසන පව වේදන. එහෙමයි ස්වාමීනි. කියනවා ඒ විතරක් නෙමෙයි කියනවා තථාගතයන් වහන්සේගේ සිරුරත් ඒ විදිහට පිළිපදින්න කියනවා සිව්මන්සලෙහි තථාගතයන්ගේ ස්තූපයක් කළ යුත්තේ. අන්න මං කිව්වෙතෙන්ට එනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් එහෙනම් මේ ආමිස පූජාව එපා නම් එහෙනම් බලන්න අර සොඳුරු 4 ස්ථාන වඳින්න කියලා කියයිද? නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට තථාගතයන් වහන්සේගේ ස්තූපයක් කළ යුත් සිව්මන්සලක ස්තූපයක් කරන්න කියලා කියයිද? නැහැනේ. ශ්‍රී දේහය උදෙසා පිළිපදින්න. බලන්න එතකොට මේ අර වචනයක් පාසා කොච්චර පෞරස් වෙනවද මේ ආමිස පූජාවට ගණනකොට. එහෙමයි. දැක්ක නේද? යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහුද භාග්‍යතුන් වහන්සේ උදෙසා කියලා තැන්පත් කරන්නාහුද ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන වන්දනා කරන්නාහුද අඩු ගානේ එහෙම වන්දනා කර ඒ විතරක් නෙමෙයි අඩු ගානේ සිත පහදවා ගන්නාහුද අඩුම තරමේ ඒ වුණට බොහෝ කලක් හිත පිනිස ආනන්ද සුව පිනිස පවතින්නේය අන්න චෛත්‍ය වන්දනාවේ ආශ්චර්යය. එහෙමයි. ආනන්දේනි ස්තූප තනවා පිදීමට සුදුසු සිව් දෙනෙක් මේ ලෝෙහි වසන්නාහුය. කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ස්තූප තනන්න සුදුසුයි කියනවා පුදන්න සුදුසුයි කියනවා. දැන් ආමිස පූජාවට ශාස්ත්‍රුණ ශ්‍රාව්‍යම කරනවා. එහෙමයි ස්වාමීනි. පසේ බුදු රජුගේ ස්තූප තනන්න සුදුසුයි කියනවා පුදන්න සුදුසුයි කියනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ස්තූප තනන්න සුදුසුයි කියනවා පුදන්න සුදුසුයි කියනවා. සක්විති රජතුමාගේ වෙනුවෙන් ස්තූප කරන්න සුදුසුයි කියනවා පුදන්න සුදුසුයි කියනවා. එහෙමයි.
ආනන්දේනි කවර කරුණක් නිසා තථාගත සම්මා සම්මේ සිව් උත්තමයන් උදෙසා ස්තූප කරන්නයි පුදන්නයි සුදුසුද? ආනන්දේනි යම් කෙනෙක් තථාගතයන් වහන්සේගේ ස්තූපය දැකලා අනේ මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයයි ආනන්දේනි භෝජනයා හිත් පහදවා ගනිති. ඔහු සිත් පහදවාගෙන කය බිඳී ආනන්දේනි මරණින් මතු දෙව්ලොව උපදින්නාහා. එනම ආමිස පූජාව අන්තිමට කෙලවර කරන්නේ කොතනින්ද? සුගතියෙන්. එහෙමයි. එන මේ සුගති ගමනටද මේ නින්දා කරන්නේ මිනිස්යාගේ. ආමිස පූජාවට ගරහනවා කියලා කියන්නේ සුගති ගමනයි ප්‍රතික්ෂේප කරනවා. සුගති ගමනටයි සත්‍යයි ගරහන්නේ. තේරෙනවද? සුගතියයි සත්‍යයගේ වනසන්නේ. ආමිස පූජාවට ගරහද්දී. ආනන්දේනි මේ කරුණ නිසාවෙන් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ස්තූපෙනි සුදුසු වෙති ආනන්දේනි. ඒ විතරක් නෙවෙයි ආනන්දේනි. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ස්තූපයක් කළාට පස්සේ ස්තූපෙ දැකලා ආනන්දේනි බොහෝ ජනයා හිත පහදවා ගන්නවා කියනවා. හිත පහන් කර ගන්නවා කියනවා. අනේ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ ස්තූපයක් නෙවද කියලා මරණින් මතු ඒ හිත පහදව ගැනීම ඒ වන්දනාව දෙව්ලොව උපදින්න හේතු වෙනවා කියනවා. එහෙමයි. තනියෙන් ගිහිල්ලා වැඳලා එසේ පින් උපදිනවා නම් මේ මහා කරන ස්තූප වන්දනා අම්බෝ කොහොම ලෝකෙට ආශිර්වාදයක් ඇද්දනේ. එහෙමයි. මම නම් හිතන්නේ මේ ලංකා ධර්ණී තලයේ තාමත් මෙච්චර උපද්‍රව හමුවේ රැකිලා තියෙන්නේ. මේ විසිරී පැතිරී පවතින බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ තැන්පත් කළා ද සෑවල් නිසායි බෝරජාණන් වහන්සේලා නිසායි. එහෙමයි. ඒ වටා එක්විච්ච දීවානුභාවයයි. ඒ සියල්ල බලපෑවා ලංකා ධර්ණී තලයේ තාම දහම් කතාව නින්නාද දෙන්න. එහෙමයි. හරි පුදුමයි ඒක. ආනන්දේනි කවර කරුණක් නිසා ශ්‍රාවකයන් වහන්සේගේ ස්තූප තනන සුදුසුද? ආනන්දේනි භාග්‍යවත් මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේගේ ස්තූපයක් නෙවද කියලා හිත පහදවා ගනීද? වන්දනා කරයිද? කය බිඳී මරණින් මතු දෙවියන් අතර යන්නා වූය. මේ කරුණ නිසාවෙන් ශ්‍රාවකත මේ ස්තූප පිදීම සුදුසුයි කියනවා. එහෙමයි. ආනන්දේනි කවර කරුණක් නිසා සක්විති රජතුමාගේ ස්තූප තනවල පුදන්න සුදුසුද? ආනන්දේනි අනේ මේ දෙහැමි වූ ධාර්මික වූ රජෙක් උදෙසා කරපු ස්තූපයක් නෙවද කියලා බොහෝ ජනයා හිත පහදවා ගනී කියලා. ධාර්මික රජෙක්ගේ ගැන හිත පහදව ගත්තත් ඒකත් බොහෝ ජනයාට යහපත පිණිස. ගිහියෙක් වුණත්. එහෙමයි. ඒක ගිහියෙක් වුණත් හිත පහදව ගන්නේ කොහොමද? ඔහුගේ ධර්මයට හිත පහදව ගන්න. අනේ පංචශීලයෙන් යුතු සතර බ්‍රහ්මම විහරණ මත පිහිටා අනේ මේ දැහැමි රජෙක් නේද මේ කියලා ජනී ජනය කතා කරනවා නම් හිතනවා නම් හිත පහන් කරනවා නම් සුගතියට පින් රැස්වෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න ඒකට මිනිස්සේ පුරුදු කරන ධර්මයකින් තව මිනිස්සේ පහදිනවට කොච්චර ආශ්චර්යයක්ද? එහෙමයි. ගෙදර දෙමව්පියෝ ධාර්මික නම් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ හැසිරෙන දෙමව්පියෝ පුදන දරුවන්ට කොහොම පින් රැස්වෙනවද? ඒ ස්වාමීනි. ගෙදර පින් පුරන්නව අවස්ථාව දරුවන්ට එතකොට. කියනවා ඔහු ඒ සිත් පහදවාගෙන කය බිඳී මරණින් මතු ඒ හේතු කරගෙන දෙවියන් අතර යනවා කියනවා. ධාර්මික රජුගේ ධාර්මික ප්‍රතිපදාව ගැන හිත පහදවගෙන වඳින පුදන නිසා දෙවියන් අතර යනවා කියනවා. ආනන්දේනි මේ කරුණ නිසාවෙන් සක්විති රජු ස්තූප තනවා පිදීමට සුදුසුයි කියනවා. ආනන්දේනි මේ වනාහි ස්තූප තනවා පිදීමට සුදුසු සිව් දෙනාය. බලන්න හරි ආශ්චර්යයි. එතකොට මේ අපි දැන් මේ අමතර කාරණා ටිකක් සිහිපත් කළේ මේ දේශනාවේ. එක පැත්තකින් මේ දේශනාව ඒතකොට අපි මුලින්ම කතා කරන්න හේතු වෙච්ච කොටස තමයි භාග්‍යතුන් වහන්සේගේ දිවැස දසදහසක් ලෝක ධාතුවේ දෙවිවරු දකින ඇස. එහෙමයි. සම්බුදු නෙතට පමණයි. එවන් මහා පාරමී බලයකින් ගොඩ නැගුණු ශාස්ත්‍රූත්වය එතකොට වැඩ සිටි තැන් වඳින පුදුමකේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. එවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමකුත් දැන් මෙතන කියන්නේ ධාතුන් වහන්සේට තැන්පත් කළා හදපු සෑයක් වෙන්න ඕනේ. ඒ උදෙසා හදපු සෑයක් ඇද්ද? ඒ පවා ආශ්චර්යයි. මෙතන කියන්නේ ඒක. ධාතු පුදන කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. උදෙසා ස්තූපයක් කරවයිද? ස්මාරකයක්. අපි ස්මාරක කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ.
මේ චෛත්‍ය කියන වචනේ ඉන්නේ ඇත්තට බුද්ධ ශාසනය නිසානේ ඇත්තට. එහෙමයි. එතකොට ඒ උදෙසා ස්තූපයක් වැන්දත් පිදුවත් අම්මෝ මහත්ඵල මහානිතන් සොඳුරු පින් උපදිනවා. ප්‍රතිමා වහන්සේ වන්දනා කරගත්තා. ප්‍රතිමාවක් වන්දනා කිරීම ගැන කවර කතාවද? එහෙමයි. ඇත්තටම මේ ප්‍රතිමාව කියලා කියන්නේත් අපිට අපි සිංහල භාෂාවේ කතා කළාට ප්‍රතිමාව කියලා ඇත්තටම මේක චෛත්‍යයක්. එහෙමයි. ඒකට කියන උද්දේශික චෛත්‍ය කියලා. උදෙසා හදන චෛත්‍යයක් ඒක. තේරුණා නේද? දැන් බෝධියකින් වහන්සේ කියලා කියන්නේ පාරිභෝගික චෛත්‍යයක් ඒක. පාරිභෝගික චෛත්‍යයක්. පරිභෝග කළපු තැනක් නේ භාග්‍යතුන් වහන්සේ එතකොට. බෝධින් වහන්සේ කියලා කියන්නේ. එහෙමයි. ඉතින් බලන්න මේ බුද්ධ දේශනාවගේ කොච්චර සුන්දර විශ්මිත පින්පුරන ප්‍රඥාව උපදවන සසර දුක් දුරු කරන කොච්චර සුදුරු කාරණා විවරණ දෙන නිසා මේ පින්වත් සිල් දනාට සසර පුරා සුවපත් වූ සොඳුරු ජීවිතයක් ගත කරමින් මිතිරුවන් සරණ ලාභයෙන් සරණ පිහිට ලබා ගනිමින් සසර දුක් දුරු කරන්න මේ පින් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එතන භාග්‍යවතුන් වහන්සේ සිහි වූ සැනින් ඒ ගුණ සිහි කොට චෛත්‍ය වන්දනා කළ සිතින් ඒ ගුණ සිහි කොට චෛත්‍ය වන්දනා කරගත් මොහොතින් වන්දනා කිරීම පිණිස සිත් පහළ වූ සැනින් සුගතිය පිණිස පින්ඵල උපදින මේ උදාාර සම්බුද්ධ ශාසනය පිළිබඳව සිත පහදවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ සොඳුරු ශ්‍රී සද්ධර්මය අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මාමියුනා භාවනාසපුවට සම්බන්ධ ජුනි මාස 13 වන දිනට උපන්දින යෙදුණු පින්වත් ලලිත් සීවර්ධන පින්බර මහත්මයා විසින් ඉතින් මේ පින්වත් මහත්මයාට පවුලේ සිල් දනාට ආශිර්වාද කරන අදහසින් ඉතින් මේ රැස්තුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත සතරවරන් රජදරුවන්ට ඒ වගේම සෙම්පත් දෙවිවරුන්ට ඉෂ්ඨකාමී දෙවිවරුන්ට ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ට සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ උදාාර පින මිදහම්ම විවර කළ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരിക මෑණිවරුන්ට පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසකලු දෙනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින මේ පරලොවගේ ටීකේ ආරි ඒ වගේම සෝමා අනුලා එස්.එස්. සිරිවර්ධන ජී.එස්. ප්‍රේමා සහ නිවසේ දිගු කලක් සේවය කර මිය ගිය එල් අවුනේරිස් ඩේවිඩ් අයියා ඇතුළු පරලෝ සැපත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ සැපේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින ඒ ජුනි මාස 13 වන දින උපන්දිනය සමරන ලලිත් සිරිවර්ධන පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. අරුණී බිරිඳ නයෝමී දියණියට රයන් පුතුණුවන්ට දෙමව්පියන්ව දයා සහ ජී.එස්. සිරිවර්ධන පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස්තුන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු ඇත්තන්ටත් කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ සිත් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහදවන ශ්‍රී සද්ධර්මයේ අදත් අපට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාවෙන්. ඉතින් මේ උදාර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයටත් දායාද කොටගෙන අපි මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොබලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ විශේෂයෙන් ජූනි මාස 13 වෙනි දිනට අද දිනට උපන් දිනයේ යෙදුණු ලලිත් සිරිවර්ධන පින්වන්ත මහත්මයාට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ ධර්ම මාර්ගයේ සුවසේ දියුණු කර ගැනීමට සියලු ආශිර්වාද සැලසේවා කියන අදහස සිතේ දරාගෙන පින්වත් ලලිත් සිරිවර්ධන මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් පින්වන්ත ලලිත් සිරිවර්ධන මහත්මයා ප්‍රධාන පිනති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ දුෂ්කර කාලාවකාශය තුළ කාලවකවානුවක පින්වන්ත ඔබටත් ධර්ම දානය සිදු කරගන්න උනන්දු වන්න අවස්ථා තියෙනවා. 0.71 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්නත් කියලා අපි ඔබට ඊටම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සොඳුරු ධර්මයේ හදවතට සමීප කරගන්න. භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන සියලු චර්යාවන් අර්ථවත් කරගන්න. පින්වන්ත ජාතියම යලි යලිත් වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.